අද අපි කතා කරන්නේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම ව්‍යාපාර පසුබිම ගැන. ව්‍යාපාර පසුබිම ගැන කතා කරද්දී අපිට ප්‍රධාන වශයෙන් මූලික මාතෘකා දෙකක් යටතේ කතා කරන්න පුළුවන්. ව්‍යාපාරය පිළිබඳ මූලික පදනමයි ඇල්මැති පාර්ශවය ගැන. එතකොට ව්‍යාපාර පිළිබඳ මූලික පදනම ගත්තොත් ව්‍යාපාර සංකල්පය, අරමුණු, පාරිභෝගික අවශ්‍යතා හා උවමනා, නිෂ්පාදන ව්‍යාපාර සහ නිෂ්පාදන සාධක ගැන කතා කරනවා. ඇල්මැති පාර්ශ්ව ගත්තොත් ඇල්මැති පාර්ශ්ව කියන්නේ කවුද? ඒගොල්ලන්ගේ අරමුණ සහ දායකත්වයන් පිළිබඳව කතා කරනු ලබනවා. ඊළඟට ව්‍යාපාර පිළිබඳ මූලික පදනම. ව්‍යාපාර පිළිබඳ මූලික පදනම කියන්නේ ව්‍යාපාරයක් නිර්මාණය වුණේ කොහොමද? බිහි වුණේ කොහොමද? මිනිසුන්ට අතීතයේ දැනුත් අතීතයේ අවශ්‍යතා සහ උවමනා තියෙනවා. එතකොට අපි ඈත අතීතය ගත්තාම වර්තමාන තරම් අවශ්‍යතා හා උවමනා තිබෙන්නේ නැති වුණත් ඒගොල්ලන්ට තිබ්බා. කන්න බොන්න ඉන්න අදින්න පළදින්න අවශ්‍යතා සහ උවමනා තිබ්බා. ඉතින් ඈත අතීතයේදී මිනිස්සු මේ අවශ්‍යතා හා උවමනා සපුරගත්තේ ඒගොල්ලන් විසින්ම ස්වයං නිෂ්පාදනය කිරීම. ඒ කියන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය දේ ඒගොල්ලොම නිෂ්පාදනය කරලා සපුර ගන්නවා. ඉතින් මෙහෙම කාලයත් එක්ක නිෂ්පාදනය කරන්නේ සමහර මිනිස්සු සමහර දේවල් නිපදවන්න වැඩි දක්ෂතාවයක් දැක්වුවා. ඒ කියන්නේ දැන් මොකක් හරි මේ සහල් නිපදනවා කියන්නකො. සහල් දිනින්න කරම නිෂ්පාදනය කරද්දී ඒගොල්ලන්ට සහල් නිපදවීමේ විශේෂ නිපුණතාවයක් ඇති වෙනවා. අන්න ඒක තමයි විශේෂීකරණය කියන්නේ. එතකොට ඒගොල්ලෝ පෙළඹෙනවා ඒගොල්ලන්ට වැඩියෙන් පුළුවන් දේ වැඩි වශයෙන් නිපදවන්න. වැඩි වශයෙන් නිපදවුවා දැන් අපි සහල් වැඩි වශයෙන් නිපදවලා අපි වැඩි වශයෙන් පරිභෝජනය කරන්න බෑනේ. අපේ පවුලට හරියන ප්‍රමාණයට තමයි පරිභෝජනය කරන්නේ. එතකොට අර ඉතුරු වෙන වැඩි ටික තියෙන්නේ. අන්න ඒක තමයි අතිරික්තය කියන්නේ. ඒ කියන්නේ විශේෂීකරණය නිසා දිගින් දිගටම නිපදවලා හටගත් විශේෂීකරණ නිසා මේ බිහි වෙන අතිරික්ත නිෂ්පාදනයක් තමයි ඔය අතිරික්තයක් බිහිවීම කියන්නේ. එතකොට එහෙම අතිරික්තයක් බිහිවීමෙන් දැන් ඒක අපි තියාගෙන වැඩක් නැහැ. ඒක අපි දැන් අපිට සහල් තියෙනවා වැඩිපුර තියෙනවා. ඒ වුණාට අපිට කන්න එළවුනේ නැහැ. බෝංචි නැහැ කියලා හිතන්නකෝ. එතකොට දැන් අපි අපේ වැඩි සහල් ටික කාට හරි දීලා දැන් අපි වගේ වැඩියෙන් බෝංචි නිපදවලා ඉන්නෝනේ. අන්න ඒගොල්ලන්ගේ වැඩි බෝංචි ටික අපි ගන්නවා. ඒක තමයි භාණ්ඩ හුවමාරු ක්‍රමය. එහෙම නැත්නම් බාටර් ක්‍රමය කියන්නේ. එතකොට මේ භාණ්ඩ හුවමාරු ක්‍රමය තමයි ව්‍යාපාර සංකල්පයට මූලික පදනම ලෙස අපිට හඳුන්වන්න පුළුවන් වුණේ. ඊළඟට ව්‍යාපාරයක් ගත්තාම මම කලින් කිව්ව මිනිස්සුන්ට අවශ්‍යතා උවමනා තියෙනවා. ඒ අවශ්‍යතා හා උවමනා සපුරගන්නේ භාණ්ඩ හා සේවාවලින්. එතකොට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය. ඒ කියන්නේ භාණ්ඩයක් නම් නිෂ්පාදනය කරනවා. සේවාවක් නම් සපයනවා. ඒ කටයුත්ත කරන්නේ ව්‍යාපාර තුලින්. එතකොට ව්‍යාපාරය කියන්නේ මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා වන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හෝ සැපීම සිදු කරන ඕනෑම ආර්ථික කටයුත්තකට. ඊංගාවට දැන් ඔයගොල්ලන්ගේ පෙළපොතේ ඔය ව්‍යාපාර පිළිබඳ සාකච්ඡා කරද්දී ප්‍රධාන සංකල්ප 3ක් ගැන කතා කරනවා. ශ්‍රම සූක්ෂම, ප්‍රාග්ධන සූක්ෂම සහ ගෝලීකරණය. ගොඩක් ඉස්සර මෙච්චර දිනු වෙලා තිබෙන්නේ නැහැ. යන්ත්‍ර සූත්‍ර තිබෙන්නේ නැහැ. එතකොට ගොඩක් නිෂ්පාදන කටයුතු කරේ අතින්. දැන් හිතන්නක ඇඳුමක් මහනවා කියන ඉදි කට්ට නූල උපයෝගී කරගෙන තමයි ඇඳුම මහුවේ අතින්. එතකොට අත්තුරු ක්‍රමයට ඒ කියන්නේ මිනිසාගේ ශ්‍රමයේ භාවිතය නිෂ්පාදන කටයුතු කිරීම තමයි ශ්‍රම සූක්ෂම කියන්නේ. ඊට පස්සේ යන්ත්‍ර සූත්‍ර ආවා. ඒ අතින් කරන වැඩ දැන් අතින් මහනවා අමාරු කාලය යනවා මහන්සි. ඒ වෙනුවට මහන මැෂින් ආවා. අන්න ඒ වගේ යන්ත්‍ර සූත්‍ර භාවිත කරන නිෂ්පාදන කටයුතු සිදු කිරීම ප්‍රාග්ධන සූක්ෂමයි. ඊළඟට මේ ගෝලීකරණය කියන්නේ තාක්ෂණයේ ශීඝ්‍ර වර්ධනයත් සමගම මුළු ලෝකෙම එකම විශ්ව ගම්මානයක් බවට පත් වෙනවා. දැන් අපිට මේ තාක්ෂණ නිසා ඇමරිකාවේ මොනවාද වෙන්නේ මේ වෙලාවේ කියලා අපි මේ ලංකාවේ ඉඳන් බලා ගන්න පුළුවන්. අර රටේ මොනවාද වෙන්නේ කියලා මෙහි ඉඳන් බලා ගන්න පුළුවන්. අන්න ඒක තමයි ගෝලීකරණය කියන්නේ. ගෝලීකරණය ඇතිවීමේ ප්‍රධාන හේතුව තමයි තාක්ෂණික වර්ධනය. ඊංගාවට මේ ව්‍යාපාරික අරමුණු ගත්තොත් ව්‍යාපාරයකට මූලික වශයෙන් අපිට ওই අරමුණු දෙකකට බෙදුව හැකි ලාභ අරමුණ සහ ලාභ
ලාභය අරමුණු කර නොගත්. කියන්නේ ව්‍යාපාර කොටස් දෙකයි, ලාභ අරමුණු කරගත් ව්‍යාපාරයි, ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයි. එතකොට ගොඩක් දෙනෙට හිතෙන්න පුළුවන් මේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර රාජ්‍යංශ ව්‍යාපාර වේ කියලා. ඔව් ගොඩක් ඒවා රාජ්‍යංශ තමයි. දැන් ඔය දුම්රිය සේවාව, දුම්රිය දෙපාර්තමේන්තුවේ තැපැල් සේවාව ගත්තොත් ඒගොල්ලෝ ලාභ උපයනවා. ඒ වුණාට මේ අත්‍යවශ්‍ය සේවා සැපයීමේ පරමාර්ථයෙන් ඒක කරන්නේ හමුදා සේවය. එතකොට ඒක ලාභ අරමුණු කර නොගත්. පෞද්ගලික අංශෙත් ඒ වගේ තියෙනවා. ලාභය හුදෙක් ලාභයක් අරමුණු කරගන්න සිංහ සමාජය, ඊළඟට මරණාධාර සමිති, අනම්මනම් ගොල්ලෝ අහලා තියෙනවනේ. අන්න ඒව ලාභ අරමුණු කර නොගත්. මේ ඉදිරියේදී වැඩිදුරටත් සාකච්ඡා කරනවා. ඒව ගොඩක් සමාජ සුබ සාධන අරමුණු කරගත්තම ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර ගොඩක් සමාජ සුබ සාධනය තමයි කරන්නේ. එතකොට ව්‍යාපාර අරමුණු දැන් අපි දෙකක් කතා කරා. ලාභ අරමුණු, ලාභ ඉපයීම, සමාජ සුබ සාධනය. එතකොට ඔය දෙකට අමතරව ඕක තමයි ප්‍රධාන අරමුණු දෙක වෙන්නේ. ඔය දෙක. ඒ දෙකට අමතරව උපාරමුණු ලෙස අපිට අර මේ පාරිභෝගික තෘප්තිකරණය කියන්නේ පාරිභෝගිකයා මොකක් හරි භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනයෙන් ලැබෙන සතුට. ඒ සතුට වැඩි කිරීම. ඊළඟට භාණ්ඩ හා සේවාවල ගුණත් තිරණ නැංවීම, සේවක සුබ සාධනය, රැකියාව උත්පාදනය අපිට ව්‍යාපාරික අරමුණු විදිහට ගන්න පුළුවන්. ඊගාවට පාරිභෝගික අවශ්‍යතා සහ උවමනා. අවශ්‍යතා කියන්නේ මොනවද? ඒ කියන්නේ මිනිස්සාට ජීවත් වෙන්න අනිවාර්යෙන්ම තියෙන්න ඕන. දැන් අපිට කන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? වාසස්ථානයක්, නිවාසයක් ඕගොල්ලෝ කිය පාරේ මිනිස්සු ජීවත් වෙනවා කියන්නේ ඒත් ඒකට ඉන්න තැනක් තියෙනවනේ කොහේ හරි. ඒ වගේ වාසස්ථාන නැතුව ඇඳුමක් නැතුව ජීවත් වෙන්න බෑ. වර්තමානයේ වෙද්දී ඒවා ගොඩක් පුළුල් වෙලා තියෙනවා. දැන් අධ්‍යාපනය හැම එක්කෙනාම ලබා ගන්නවා. සෞඛ්‍ය හැම කෙනාටම ඕනේ. ආරක්ෂාව, විනෝදය, ප්‍රවාහනය, sannivedanaය ඒවත් අවශ්‍යතා බවට පත් වෙලා තියෙනවා. එතකොට ඔය ආහාර, ඇඳුම්, නිවාස කියන තුන තමයි මූලික වශයෙන්ම. ඒ කියන්නේ මිනිසාට ජීවත් වෙන අඩුම මේ තුන අනිවාර්යෙන්ම ඕනේ. අනිත් ඒවා නැතත් ඔය තුන ඕනේ. ඒකයි මූලික මිනිස් අවශ්‍යතාව විදිහට ඔය ආහාර, ඇඳුම්, නිවාස හඳුන්වන්නේ. ඊළඟට උවමනා ගත්තත් දැන් අපි අවශ්‍යතා කියලා කතා කළේ මිනිසාට ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම ඕනේ. එතකොට උවමනා ගත්තත් ඒ අවශ්‍යතා මිනිසා සපුර ගන්න විවිධ ක්‍රම. දැන් ආහාර නම් අපිට බත් කන්න පුළුවන්, නැත්නම් ෂෝටිස් කන්න පුළුවන්, රොටි කන්න පුළුවන්. අන්න ඒව උවමනා වෙන්නේ. ඊළඟට නිවාස අපිට තටු දෙකේ නිවාසයක ඉන්න පුළුවන්, පැල්පතක, සාමාන්‍ය නිවාසයක, අන්න ඒ වගේ ෆ්ලැට් එකක ඉන්න පුළුවන්. ඒව උවමනා. ඊළඟට අධ්‍යාපනය, පෞද්ගලික අංශයේ අධ්‍යාපනය ලබන්න පුළුවන්, විදේශ රටක අධ්‍යාපනය ලබන්න පුළුවන්. ඒව තමයි උවමනා වෙන්නේ. ඒ කියන්නේ අවශ්‍යතා අපි සපුර ගන්න විවිධ ක්‍රම තමයි උවමනා විදිහට හඳුන්වන්නේ. එතකොට දැන් අවශ්‍යතා අනිවාර්යයෙන්ම සපුර ගන්න ඕනේ කියලා අපි කිව්වනේ. එතකොට ඒවත් එකම අවශ්‍යතාවල ලක්ෂණ කතා කළ හැකියි. අපිට අනිවාර්යයෙන්ම සපුර ගන්න ඕන නම් ඒක අපිට අත්‍යවශ්‍යයි. පොදුයි. ඒ කියන්නේ දැන් මට ආහාර ඕනේ, අනිත් අයට ඇඳුම් ඕනේ. එහෙම එකක් නැහැ. හැමෝටම ආහාර ඕනේ, හැමෝටම ඇඳුම් ඕනේ. එක එක්කෙනාට එක වෙනස් වෙන්නේ නැහැ. ඒක පොදුයි. සීමිතයි. අපිට අවශ්‍යතා මහා ගොඩක් නැහැ. දැන් වර්තමානයේ සාමාන්‍ය තරමේ අවශ්‍යතා තිබ්බත් මහා ගොඩක් නැහැනේ. මේ ගණන් කරන්න නොහැකි සංඛ්‍යාවක් හෙනට නැහැ. පොඩ්ඩයි තියෙන්නේ. ඒක සීමිතයි. ව්‍යාපාර වල නිර්මාණය කරන්න බෑ. දැන් අපිට මේ ව්‍යාපාර නෙමෙයි කියන්නේ අපිට කන්න ඒ කියන්නේ ඒකට අපිට ගොඩට කන්න ඕනේ. එහෙම නෙමෙයි අපිට බඩගිනි හැදෙන එකයි අපි කෑම කන්නේ. එතකොට ඒක ව්‍යාපාරයට නිර්මාණය කරන්න බෑ. මේ එක මිනිසා තුළ සෑම නිර්මාණය වෙන දෙයක් අවශ්‍යතා කියන්නේ. ඒකෙම අනිත් පැත්ත තමයි උවමනා වල ලක්ෂණ තියෙන්නේ. උවමනා අත්‍යවශ්‍ය නැහැ. දැන් අපිට එක ඇඳුමක් තියෙන තව ඇඳුමක් අත්‍යවශ්‍ය නැහැ. ඒ උනට අපිට ඕනේ. ඒක නිසා අපි ගන්නවා. අත්‍යවශ්‍ය නැහැ.
විවිධයි. මිනිස්සගේ මිනිසාට විවිධයි. එක මිනිස්සෙක් බත් කන්න කැමති වුණාට අනිත් මිනිස්සෙක් බත් කන්න කැමති වෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට නිර්මාණය කළ හැකි ව්‍යාපාර වලට වමනා නිර්මාණය කරන්න පුළුවන්. ව්‍යාපාර වලට දැන් ඇඳුමක් හදන්න වෙන ඩිසයින් වල ඇඳුම් හදලා ඒක කෑමක් එක ඇසුරුම් ක්‍රම හදලා අනම්මනම් හදලා කෑමක් එක විදිහට නිර්මාණය කරලා ඒවා මිනිස්සුන්ට ගන්න පොළඹවන්න පුළුවන්. සංකීර්ණ සීමිතයි. අපිට ඕන තරම් උවමනා තියෙනවා. ඒ අවශ්‍යතා සීමිත ප්‍රමාණය සපුර ගන්න උවමනා සෑහෙන තියෙනවා. අන්න ඒක තමයි ඔතනින් අදහස් වෙන්නේ. ඊගාවට අපි ව්‍යාපාර ගැන කතා කරද්දී ව්‍යාපාර කොටස් දෙකක් තියෙනවා. භාණ්ඩ හදන ව්‍යාපාර සහ සේවා සපයන ව්‍යාපාර. භාණ්ඩ හදන ව්‍යාපාර ගත්තොතින් ස්පර්ශ කළ හැකි භෞතික පැවැත්මක් ඇති මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලන දෙයක් තමයි භාණ්ඩයක් කියන්නේ. එතකොට එවැනි භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාර අපිට හඳුන්වන්න පුළුවන් භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර විදිහට. ඊගාවට සේවා ගත්තොත් සේවා නිර්වචනය වෙන පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා වන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් කියලා. එතකොට අපේ සේවාවල ලක්ෂණ ගත්ත හැකි සේවාවක් අල්ලන්න බෑ අපිට. දැන් අපිට මෝටර රථයක් කියන්නේ භාණ්ඩයක් නේ. අපිට පේන්න තියෙනවා, අල්ලන්න පුළුවන්. ඒ වගේ සේවාවක් අපිට අල්ලන්න බෑ. දැන් උදාහරණයක් විදිහට ගුරු වෘත්ති අපිට අල්ලලා ගන්න බෑනේ. ඒ වගේම භෞතික පැවැත්මක් නැහැ. දැන් අපි කොණ්ඩ කපන්න ගියොත් අපිට අල්ලලා ඒ කොණ්ඩ කපන සේවාව ගන්න බෑ. ඒක ලබාගත් අවස්ථාවේදී එතනින් ඉවර වෙනවා. ඒකට භෞතික පැවැත්මක් නැහැ. අන්න ඒ වගේ ඒවට තමයි සේවාවක් කියන්නේ. ඒකට උදාහරණ අධ්‍යාපනයේ වෛද්‍ය සේවය, බැංකු ආයතන, ඊගවට හෝටල් වල සේවය ඒවා අපිට සේවා විදිහට වර්ග කළ හැකියි. හැබැයි මේ සේවාවක් දෙද්දී පොඩි භාණ්ඩ යොදා ගැනීම කරනවා. දැන් අධ්‍යාපනයේදී අපිට පෙළ පොත් දෙනවා, පෑන් පැන්සල් සේවා වලට භාණ්ඩ මිශ්‍ර වෙලා තියෙනවා. ඊළඟට නිෂ්පාදන සාධක කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන විවිධ සම්පත්. ව්‍යාපාරයකට ව්‍යාපාරයක් භාණ්ඩ හා සේවා නිපදවනවා. ඒක නිපදවන්න අපිට අමුද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. අන්න ඒවට තමයි නිෂ්පාදන සාධක කියන්නේ. නිෂ්පාදන සාධක මූලික වශයෙන් කොටස් 4යි. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසාය. භූමිය කියන්නේ ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙන නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්නා සියලුම දේ. ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙන කිව්වම අපිට ස්වභාව ධර්මයේ මතු පිට කියන පොළව උඩ, ඒ වගේම පොළව යට, ඒ වගේ හැම තැනින්ම අපිට ස්වභාව ධර්මයේ සම්පත් ගන්න පුළුවන්. දැන් පොළව යට කතා කළොත් ಖನಿಜ තෙල්, මැණික්, රත්තරන් ඒ වගේ දේවල්. ඊළඟට පොළොව උඩ පස්ස වනාන්තර ඒ හැම දෙයක්ම ස්වභාවික සම්පත්. හැබැයි ඒවා නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්න ඕනේ. අන්න ඒකට තමයි භූමිය කියන්නේ. ඊළඟට ශ්‍රමය ගත්තද ව්‍යාපාර කටයුතු සඳහා යොදා ගන්නා කායික හා මානසික දායකත්වය. දැන් ශ්‍රමය ගත්තොත් ශ්‍රමයේ වර්ග දෙකක් තියෙනවා. කායික ශ්‍රමය, මානසික ශ්‍රමය. කායික කියන්නේ ඇඟ වෙහෙසලා ගන්න ශ්‍රමය. දැන් වඩු වැඩ, මේසන් වැඩ අනම්මනම් ගත්තත් බුද්ධියට වඩා ඒගොල්ලෝ ඇඟ වෙහෙසන්නේ. ඒවා හඳුනනවා කායික ශ්‍රමය කියලා. මානසික ශ්‍රමය කියන්නේ මොළේ වෙහෙසලා යොදා ගන්නා ශ්‍රමය. කල්පනාකරුවන්, ගණකාධිකාරීවරුන්, වෛද්‍යවරුන් යොදාගන්නේ මානසික ශ්‍රමය. ඊළඟට ප්‍රාග්ධනය කියන්නේ නිෂ්පාදනය කටයුතු වලට ආධාර කරගන්න, උපකාර කරගන්න මිනිසා විසින් සකස් කරන නැත්නම් මිනිසා විසින් නිර්මාණය කරන දේ. රථ වාහන, යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි. දැන් යන්ත්‍රයක් අපි රථ වාහනයක් ගත්තොත් ඒක මිනිසා විසින් යම් ප්‍රයත්නයක් දරලා නිර්මාණය කරලා තියෙනවා. එතකොට ඒකට තමයි ප්‍රාග්ධනය කියන්නේ.
ව්‍යවසාය කියන්නේ දැන් අර අපි කලින් කතා කළේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය ඒ වගේ නිෂ්පාදන සම්පත් සංවිධානය කරලා යම් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කරලා පවත්වාගෙන යෑමේ කාර්යය. එතකොට ওই ව්‍යවසාය කටයුතු සිදු කරන පුද්ගලයා තමයි ව්‍යවසායකයා කියලා හඳුන්වන්නේ. එතකොට ව්‍යවසායකයා කරන්නේ අවදානම් දරමින් ව්‍යාපාරික තීරණ අරගෙන අලුත් යමක් නිෂ්පාදනය කිරීමේ කටයුතු තමයි ව්‍යවසායක කරන්නේ. අලුත් යමක් නිෂ්පාදනය කිරීම කියන නවෝත්පාදනය සිදු කරනවා. ව්‍යවසායකත්වය කියන්නේ ඒක. ඊගාවට අපේ දෙවන මාතෘකාව ඇල්මැති පාර්ශව. ඇල්මැති පාර්ශව කියන්නේ ව්‍යාපාර කටයුතු. දැන් අපි ව්‍යාපාරයක් කරනවා කියලා හිතන්නකෝ. අපේ ව්‍යාපාරය කෙරෙහි පිටත ව්‍යාපාරය ඇතුළේ ව්‍යාපාරය පිටත ඉඳන් ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නවා. ගොඩක් දෙනෙක් උනන්දු වෙනවා. අපේ ව්‍යාපාරය කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන විවිධ පාර්ශවයන් තමයි ඇල්මැති පාර්ශව කියන්නේ. දැන් ව්‍යාපාරයේ ඇතුළම ගත්තොත් අපිට අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන් ව්‍යාපාරය ඇතුළේ සිද්ධ වෙන්නේ මොනවාද? ඒවයින් අපිට ලැබෙන ප්‍රතිලාභ මොනවාද කියලා බලාගෙන ඉන්නේ. ඊළඟට ව්‍යාපාරයෙන් පිටත ගත්තොත් මූලික වශයෙන් පාරිභෝගිකයන්, රජය, මූල්‍ය ආයතන, සැපයුම්කරුවන්, ඊළඟට තරඟකරුවන් ඒගොල්ලොත් අපේ ව්‍යාපාරය කෙරෙහි නිතරම ඇහැ යොමාගෙන ඉන්නේ. එතකොට දැන් අයිතිකරුවන් කියන්නේ ව්‍යාපාරයට සම්පත් සපයන පුද්ගලයා. නැත්නම් ව්‍යාපාරයට ප්‍රාග්ධනය යොදලා ව්‍යාපාරයක් ආරම්භ කරන පුද්ගලයා. එතකොට අයිතිකරුවන් එක්කෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් ඉන්න පුළුවන්. දැන් තනි පුද්ගල ව්‍යාපාරිකය නම් අයිතිකරුවන් ඉන්නේ එක්කෙනයි. හවුල් ව්‍යාපාරයක් සමාගමක් ගත්තොත් අයිතිකරුවන් දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඉන්නවා. කළමනාකරුවන් කියන්නේ අයිතිකරුවන් ආරම්භ කරපු ව්‍යාපාරය පවත්වාගෙන යන්න. එතකොට ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීම, සංවිධානය, මෙහෙයවීම සහ පාලනය තුළින් අර ව්‍යාපාරය පවත්වාගෙන යන්නට තමයි කළමනාකරුවන් කියන්නේ. දැන් කුඩා ව්‍යාපාරයක් ගත්තොත් අයිතිකරුවම තමයි කළමනාකරන කටයුත්තක් කරන්නේ. දැන් සිල්ලර වෙළඳසැලක් ගත්තොත් වෙනම නැනේ අයිතිකරුමයා කළමනාකරුමයා කියලා. ව්‍යාපාරය ආරම්භ කරත් එයා ඊළඟට ව්‍යාපාරය වෙන්න ඕනේ කොහොමද, අවශ්‍ය තීරණ ගන්නෙ, අනම්මනම් කරන්නෙත් එයා. එතකොට අයිතිකරුවත් කළමනාකරුවත් දෙන්නම එක්කෙනා වෙන්නත් පුළුවන්. ඊළඟට අපිට මධ්‍යම හෝ විශාල ව්‍යාපාර ගත්තත් කළමනාකරුවා වෙනම ඉන්නවා. කළමනාකරුවන් ගොඩක් ඉන්න ව්‍යාපාරත් තියෙනවා. මූල්‍යාංශයට එක කළමනාකරුවෙක්, මානව සම්පත් ඒ කියන්නේ ශ්‍රමිකය, සේවකය කළමනාකරන්න වෙනම කළමනාකරුවෙක්, ඊළඟට අලෙවි කරන කටයුතු සඳහා වෙනම කළමනාකරුවෙක්. ඒ වගේ කළමනාකරුවන් කිහිප දෙනෙක් ඉන්න ව්‍යාපාර තමයි ගොඩක් දුරට තියෙන්නේ. ඊළඟට ගනුදෙනුකරුවන් කියන ව්‍යාපාරය නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා මිලදී ගන්න පුද්ගලයෙක්. සැපයුම්කරුවන් කියන්නේ ව්‍යාපාරයට භාණ්ඩ හා සේවා නිපදවන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දෙන පුද්ගලයෙක්. දැන් ඔයගොල්ලෝ නිෂ්පාදනය කරනවා යෝගට් එකක් කියලා හිතන්න. ඒකට අවශ්‍ය මේ එළකිරි, සීනි ඒ වගේ අමුද්‍රව්‍ය ලබා දෙන අය තමයි සැපයුම්කරුවන් කියන්නේ. ඊළඟට තරඟකරුවන් කියන්නේ දැන් අපි යෝගට් හදනවා කියන්නේ අපි හදනවා එක යෝගට් ජාතියක්. ඒ හා සමානම තවත් යෝගට් නිෂ්පාදනය කරන වටේ ඉන්න කට්ටියට තමයි තරඟකරුවන් කියන්නේ. අපි නිෂ්පාදනය කරන නිෂ්පාදිතයට සමාන නිෂ්පාදිතයන් නිෂ්පාදනය කරන අය හෝ අලෙවි කරන අය තමයි තරඟකරුවන් කියන්නේ. මූල්‍ය ආයතන කියන්නේ ව්‍යාපාරයට ණය, උපදේශන සේවා දෙන වාණිජ්‍ය බැංකු හෝ අනෙකුත් මූල්‍ය ආයතන. ඊළඟට සේවකය කියන්නේ ව්‍යාපාරයේ වැඩ කරන්නන්, කළමනාකරුවන්, නියම කරන කාර්යයන්, ඒගොල්ලන්ට පවරන කාර්යයන් ඉටු කරන අයට තමයි සේවකය කියන්නේ. රජය කියන්නේ ප්‍රතිපත්ති, ව්‍යාපාරය
ව්‍යාපාර ගැන විතරක් නෙමෙයි ඒගොල්ලෝ බලන්නේ. ඒ වුණාට අපි මෙතන ව්‍යාපාර ගැන කතා කරන්නේ. તો ව්‍යාපාර වලට අවශ්‍ය ප්‍රතිපත්ති හදන අය, ව්‍යාපාර කටයුතු නියාමනය කරන අය, ඒ කියන්නේ ඔයගොල්ලෝ විකුණන්න ඕනේ. දැන් හාල් අලෙවි කරනවා නම් ඕගොල්ලෝ මේට වඩා වැඩි මිලකට විකුණන්න බෑ. ගුණත්වය පිළිබඳ පරීක්ෂා කරනවා. අන්න ඒ වගේ ප්‍රතිපත්ති සම්පාදනය කරමින් ව්‍යාපාර නියාමනය කරන්න තමයි රජය කියන්නේ. ප්‍රජාව කියන්නේ මේගොල්ලන්ට අයිති නොවන ව්‍යාපාරයේ එළියේ ඉඳලා ව්‍යාපාරයේ ඇතුළේ වෙන්නේ මොනවාද කියලා බලාගෙන ඉන්නයි. ඒගොල්ලන්ගේ භාණ්ඩ ගන්නෙත් නැහැ. ඒගොල්ලන්ට භාණ්ඩ සපයන්නෙත් නැහැ. ඒ වුණාට ව්‍යාපාරය වෙන්නේ මොනවාද කියලා වැදගත්. දැන් උදාහරණයක් ගත්තොත් ඔයගොල්ලන්ගේ ගෙවල් ගාව තියෙන මොකක් හරි ෆැක්ටරියක්, කොකාකෝලා ෆැක්ටරිය තියෙනවා කියලා හිතන්නකෝ. දැන් අපි කොකාකෝලා බොන්නෙත් නැහැ වුණාට ඒගොල්ලෝ කරන්නේ මොනවාද? ඒගොල්ලෝ පරිසරයට හිතකර දේවල්, අහිතකර දේවල් මොන හරි කරනවාද? ඒගොල්ලන්ගෙන් අපිට ඇති වැඩේ මොකක්ද? අපිට රැකියාව තියෙනවද? ඒව පිළිබඳ බලාගෙන ඉන්න අය තමයි ප්‍රජාව කියන්නේ. අනාගත ආයෝජකයන් කියන්නේ අනාගතයේදී අපේ ව්‍යාපාර ක්ෂේත්‍රයට පැමිණෙන්න ඉන්න අය. ඒ කියන්නේ අපි මේ ඇගලුම් නිෂ්පාදනය කරන විතරනකො දැන් අනාගත ආයෝජකයන් අනාගතයේ ඇගලුම් නිෂ්පාදනයක් ආරම්භ කරන්න බලාගෙන ඉන්නවා. එතකොට ඒගොල්ලන්ටත් වැදගත් අපේ ව්‍යාපාරයේ වෙන්නේ මොනවාද, ලාභ තියෙනවද, ගැලුම්කරුවෝ ඉන්නවද, අන්න ඒව දිහා ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ. ඊට පස්සේ අපේ අන්තිම මාතෘකාව ඇල්මැති පාර්ශ්වයන් හා ඇල්මැති පාර්ශ්වයන්ගේ අරමුණු සහ දායකත්වයන් පිළිබඳව කතා කරද්දී මුලින්ම අයිතිකරුවන් ගත්තහම එතන දායකත්වයන් කියලා අදහස් කරන්නේ ඇල්මැති පාර්ශ්වයන්ගේ ව්‍යාපාරේ බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියන එක. අයිතිකරුවන්ගෙන් ව්‍යාපාරයකට ප්‍රාග්ධනය වෙන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරය ආරම්භ කරන්න සහ පවත්වාගෙන යන්න මුදල් සහ අනිකුත් ප්‍රාග්ධනය ඕනේ. ඊළඟට අයිතිකරුව බලන් ඉන්නෝනේ ව්‍යාපාරේ මොනවාද වෙන්නේ කියලා. ඒගොල්ලෝ මුදල් දෙන්න පැත්තකට වෙලා ඉන්න බෑනේ. ඒගොල්ලෝ ව්‍යාපාරික කටයුතු කොහොමද? ඒව බිඳ වැටිලාද, වර්ධනය වෙලාද? අන්නේ සුපරීක්ෂණයත් බලනවා. එතකොට ව්‍යාපාරයක් සුපරීක්ෂණයත් බලාපොරොත්තු වෙනවා අයිතිකරුවන්ගේ. ඊළඟට උනන්දුව සහ කැපවීම. ඒගොල්ලෝ ව්‍යාපාර කටයුතු පිළිබඳ ඒක ඉහළ නංවා ගන්න උනන්දුවකින් කටයුතු කරන්න ඕනේ. එතකොට දැන් අපි කතා කළේ ව්‍යාපාරයක් අයිතිකරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා. ඊළඟට අරමුණ කියන්නේ අයිතිකරුවා ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද? මම ව්‍යාපාරයට මේ ටික කළා, ව්යාපාරයෙන් මට මොනවද කරන්න කියන එක තමයි අරමුණ කියන්නේ. එතකොට අයිතිකරුව දැන් ප්‍රාග්ධනය යොදවලා තියෙනවා. ඒක ව්‍යාපාරය හරියට පාවිච්චි කරනවාද? ඒක සුරක්ෂිතද කියන්නේ. ආයෝජනයේ සුරක්ෂිතතාවය කියන්නේ ඒක. ඊළඟට මම යොදපු ප්‍රාග්ධනයට මට ප්‍රතිලාභය ලැබෙනවද? ප්‍රාග්ධනයේ ප්‍රතිලාභය තමයි ලාභය. එතකොට මම යොදන ප්‍රාග්ධනයට සරිලන ප්‍රමාණයට මට ලාභයක් ලැබෙනවද? ව්‍යාපාරය වර්ධනය වෙලාද? මට ඉස්සරහට ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන් වෙයිද? අන්න ඒවා අයිතිකරුවෙක් ව්‍යාපාරයක් තුළින් බලාපොරොත්තු වෙනවා. කළමනාකරුවන් ගත්තොත් ව්‍යාපාරයක් කළමනාකරුවන්ගේ නිවැරදි තීරණ ව්‍යාපාර කටයුතු කොහොමද වෙන්නේ? සැලසුම් කරණය, සංවිධානය, මෙහෙයවීම. ඉස්සරහට අපිට මොනවාද කරන්න තියෙන්නේ? ඒව සැලසුම් කරන්න, ඒව ක්‍රියාත්මක කරන්න, තීරණ ගන්න. ඊගාවට අපි අර සැලසුම්ේදී කතා කරපුවා අපිට ඇත්තටම හම්බ වෙලාද කියලා බලන්න කළමනාකරුවන් ඕන වෙනවා. කළමනාකරුවන් ඒගොල්ලෝ ව්‍යාපාරයට දුන්න දේෙන් බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලොන්ගේ රැකියාව වර්ධනය වෙනවද? දැන් අපි ව්‍යාපාරයට මෙච්චර දෙයක් කළා, අපේ රැකියාවට මොකද වෙන්නේ? අපේ රස්සාව සුරක්ෂිතද? වර්ධනය වෙනවද? අපි කලින් ගත්ත තීරණ ව්‍යාපාරයට කොහොම බලපාලාද? ඒව සාර්ථකද කියලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. සේවකයන් ගත්තොත් ව්‍යාපාරයක් සේවකයන්ට දෙන වැඩ ටික නිවැරදිව නියමිත වෙලාවට කරලා දෙන්න එක බලාපොරොත්තු වෙනවා.
ඒක තමයි ශ්‍රමපාලක දායකත්වය ඉහළ නැමීම කියන්නේත් ඒක. ඊගාවට සේවක ව්‍යාපාරිකෙන් මම කරපු වැඩ ටිකට මට හරියන වැටුප් හම්බුණාද? මගේ රස්සාව ස්ථිරද සුරක්ෂිතද මට අනාගතේ නැති වෙයිද කියන එක හොයලා බලනවා. ගනුදෙනුකරුවන් කියන්නේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නන්නේ. එතකොට ව්‍යාපාරයක් ඒගොල්ලෝ දිගින් දිගටම නිෂ්පාදන මිලට ගනී කියලා බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලන්ගේ පක්ෂපාතීත්වය. ඒ කියන්නේ ඒගොල්ලෝ ව්‍යාපාරය පිළිබඳව දරන ආකල්පය හොඳ ආකල්පයක් දරන්න ඕනේ. ව්‍යාපාරය පිළිබඳ තැන ගිහින් කියන්න බෑ මුත්තමේ ඒගොල්ලෝ නිපදවන නිෂ්පාදිතය හරි නැහැ කියලා. අන්න ඒක තමයි පක්ෂපාතීත්වය කියන්නේ. ඒක බලාපොරොත්තු වෙනවා. එතකොට ගනුදෙනුකරුවන් ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙනවා ඒගොල්ලෝ අපි දැන් ගනුදෙනුකරුවන් යම් කිසි මුදලක් ගෙවරනේ භාණ්ඩ හා සේවා ගන්න. ඒ මුදලට සරිලන්න ඒගොල්ලන් ගුණාත්මක නිෂ්පාදිත අපිට දෙනවද? ඒ නිෂ්පාදිත වලට හරි මිලක්ද ගන්න? ඉහළක් නැති පහළක් නැති සාධාරණ මිලක් අය කරනවද? ඊළඟට සැපයුම් කරුවන්ගේ දායකත්වයන් තමයි ගුණාත්මක අමුද්‍රව්‍ය. නියමිත වේලාවට සාධාරණ මිලකට ව්‍යාපාරයකට සපයන්න ඕනේ. සැපයුම් කරුවෝ බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ගේ දිගින් දිගටම ව්‍යාපාරය අමුද්‍රව්‍ය ලබා ගන්නේ අපේ අමුද්‍රව්‍ය වලට මුදල් නියමිත වේලාවට නියමිත මුදල් ලබා දෙයි කියලා. ඊළඟට මූල්‍ය ආයතන වලින් ව්‍යාපාර බලාපොරොත්තු වෙනවා ණය ලබා ගැනීම, විවිධ උපදේශන සේවා රක්ෂණය පිළිබඳ, ඊළඟට චෙක් ගනුදෙනු පිළිබඳ උපදේශන සේවාවන් බලාපොරොත්තු වෙනවා. එතකොට මූල්‍ය ආයතනයක් ව්‍යාපාරයට දුන්නු ණය ආපසු ඒගොල්ලෝ නියමිත වෙලාවට පොලියත් එක්ක දෙනවද? අපිට ඒගොල්ලෝ තවදුරටත් ණය සපයන්න පුළුවන්ද කියන එක බලාපොරොත්තු වෙනවා. රජය ව්‍යාපාරයක් රජයකින් බලාපොරොත්තු වෙනවා නිවැරදි නියාමනයක්. ඊළඟට සහන ආධාර දිරිගැනීම කුඩා ව්‍යාපාරවල නැගිටින්න රජයක් උදව් කරන්න ඕනේ. ඒව තමයි ව්‍යාපාරයක් රජෙන් බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට රජ ව්‍යාපාරයේදී ඒගොල්ලෝ ජාතික නිෂ්පාදිතයට කොච්චර දායකත්වයක් කරනවද? ඊළඟට ගමේ මිනිස්සුන්ට කොච්චර රැකියාව දෙනවද? ඊළඟට ඒගොල්ලන්ගේ බදු නිවැරදිව ගෙවනවද කියන එක බලාපොරොත්තු වෙනවා. තරඟකරුවන් ගැන ව්‍යාපාරයකට ඇයි ඕනේ? තරඟකරුවන් මොනවාද කරන්නේ? ඒගොල්ලන්ගේ නිෂ්පාදිතත් එක්ක අපි මේ තරඟයට මුහුණ දෙන්න අපි මොකද්ද කරන්න ඕනේ කියලා තීරණය ගන්න. දැන් ඒගොල්ලෝ මොකක් හරි නිෂ්පාදිතයක් වැඩ දියුණු කරනවා නම් අපේ ඒකට තිනිල්ලුම අඩු වෙනවනේ. එතකොට අපි මොනවාද කරන්න ඕනේ? අපි තව නිෂ්පාදිතයක් පිහි කරන්න ඕනේ. අන්න ඒ වගේ තීරණ ගන්න ව්‍යාපාරයක් තරඟකරුවන් කෙරෙහි බලාගෙන ඉන්නවා. තරඟකරුවන් අනිත් අතට බලාගෙන ඉන්නවා අපි මොනවාද කරන්නේ? අපි අලුත් මොකක් හරි නිපදවනවාද? එහෙනම් ඒගොල්ලොත් තරඟයට මුහුණ දෙන ඒගොල්ලොත් මොන හරි නිෂ්පාදනය කරන්න ඕනේ. අපේ මිල කොහොමද? අපේ මිලට වඩා වැඩියෙන් ඒගොල්ලන්ට විකුණන්න බෑ. එතකොට අපේ ඉනසෙනක ඒගොල්ලන්ගේ පාරිභෝගිකය අපිට එනවා. ඒක නිසා ඒ පිළිබඳව තරඟකරුවන් අපේක්ෂාවෙන් ඉන්නේ. ඊට පස්සේ ප්‍රජාව කියන්නේ මේ කවුරුත් නොවන ව්‍යාපාරයෙන් පිටත ඉඳන් ව්‍යාපාරය දිහා බලාගෙන ඉන්න අයනේ. එතකොට ව්‍යාපාරයක් ඒගොල්ලන්ගේ පක්ෂපාතීත්වය බලාපොරොත්තු වෙනවා. දැන් අපේ ගමේ මොකක් හරි ව්‍යාපාරයක් තියෙනවා ගමේ මිනිස්සු කියනවා මේගොල්ලෝ පරිසරයට හානි කරනවා. අපේ මේ ඇලදොල ගංගා වලට විස ද්‍රව්‍ය මුදා හරිනවා. ළඟපාතක ඉන්න බෑ හය සද්දේ. එහෙම කිව්වොත් ඒ ව්‍යාපාරයේ කීර්ති නාමයට මෙච්චර දවස් ගොඩනගාගෙන ආපු නාමය බිඳ වැටෙනවා. එතකොට ඒ වටේ ඉන්න කට්ටිය අපේ ව්‍යාපාරයට මගේ පක්ෂපාතීත්වය දක්වන්න ඕනේ. එහෙම පක්ෂපාතීත්වය දක්වන්න නම් අරගොල්ලෝ මොනවාද අපි බලාපොරොත්තු වෙන්නේ? පරිසර හිතකාමී කටයුතු. පරිසරයට හානි කරන්න බෑ. වායු ශබ්ද දූෂණය කරන්න බෑ. ගාවට සමාජයට මොනවාද කරන්න අපිට රස්සා දෙනවද? පරිසරයෙන් ගස්වැල් කපනවද? අපේ ගාවට
මේ ගමේ ප්‍රධාන ප්‍රජා වැඩ කටයුතු වලදී ඒගොල්ලෝ උදව් වෙනවා. දැන් දුප්පත් ඉස්කෝලයක් තියෙනවා නම් ඒකට පුස්තකාලයක් හදලා දෙන්න. අන්න ඒවා තමයි සමාජ සුබසාධනය කියන්නේ. ගමට වතුර දෙන්න ඒගොල්ලෝ මොකක් හරි දායකත්වයක් දක්වනවා. දැන් මෙහෙම තියෙනවා නම් ප්‍රජාගේ පක්ෂපාතීත්වය ව්‍යාපාරයට එනවා. එතකොට අනාගත ආයෝජකයන් පිළිබඳ ව්‍යාපාරයක් සැලකිලිමත් වෙනවා තීරණ ගන්න. අනාගත ආයෝජක කොයි විදිහට දෙන්න, එතකොට අපි කොච්චර මට්ටමකට ව්‍යාපාරය දියුණු කරන් තියෙනව නේද? ඊළඟට ඒ වගේම ඒ ආයෝජකයන් බලාපොරොත්තු වෙනවා අපි මේගොල්ලන්ට කොහොමද තරගයකට මුහුණ දෙන්නේ, මේගොල්ලෝ යොදා ගන්න උපක්‍රම මොනවාද, ඒගොල්ලන් අනාගතයේ කටයුතු පිළිබඳ තීරණ ගන්න ආයෝජකයෙක් ව්‍යාපාරය පිළිබඳ සැලකිලිමත් වෙනවා. ඉතින් මේක තමයි පළවෙනි පාඩම ව්‍යාපාර පදනම පිළිබඳ සාකච්ඡා කරද්දී ඔයාලට පාඩම හොඳයි වගේ කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉදිරියේදී එන වීඩියෝත් ඉක්මනටම ලබා ගන්න.